ප්‍රභාතය. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙද්‍රියට වැඩම වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අපේ ජීවිත ගමන අරගෙන යද්දී අපිට අපේ ජීවිත වලට අවශ්‍ය බොහෝ තැන්වලදී අපි ඇසුරු කරන අපේ දෙමව්පියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, යහළු මිත්‍රාදීන්ගෙන්, නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙනවා. ඉතින් එවැනි උදව් උපකාර, එවැනි මිත්‍රත්වයන් ලැබෙනකොට අපිටම තේරෙන්නේ අපිට ඒ අය ගැන විශ්වාසයක් නැති වෙලා, ඒ අය ගැන ඇති වෙන විශ්වාසය පදනම් කරගෙන ඇලීම් ආදී ඇති වෙලා අපිට මේ ලෝකයේ තුල බොහෝ අය ඉන්නවා, බොහෝ අවශ්‍යතාවලට මට පිරිසින්නවා කියලා අතුලාන්ත හැඟීම් ඇවිල්ලා අපි ලෝකයට මුලා වෙලා ජීවිතය අරගෙන යනවා. ඉතින් ඒ වගේ ජීවිතය බොහෝ අය ඉන්නවා, බොහෝ අය මට පිහිටට ඉන්නවා ආදී වශයෙන් එක එක අය මත විශ්වාසයේ තබලා ඒ මත පදනම් වෙච්ච ඇලීම් මුල් කරගෙන ගෙවන ජීවිතය පිළිබඳව තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කෝණයෙන් අද අපි බලන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ විදිහට ලෝකයේ විශ්වාස කරලා කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ දැක්කේ කොහොමද කියලා තමයි අද ධම්පද, ධම්මපද, ධම් කතිකාවත තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අද දවසේත් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. අපේ ගෞරවනීය රාජකීය පඬිත, ඒ වගේම කතිකාචාර්ය ස්වාමින් වහන්සේ නමක් විදියට දරුවන්ට උගන්වන බෝපැත්තේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ බොහෝම ආදර ගෞරවයෙන් දහම් කතිකාවතට අපි පිළිගන්නවා. ස්වාමින් වහන්සේ විශ්වාසය පදනම් කරගෙන කටයුතු කරන, ඇලීම් සකස් වෙන මේ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ බාල වර්ගයේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ගාථාව තුළ ලොකු විස්තරයක් අපට අවවාදයක් දීලා තියෙනවා. අපි ඒ ගැන කොහොමද පටන් ගන්නෙ? වැඩම කර වදාරන්නට යෙදුන අපේ විනයාචාර්ය, කල්යාණ මිත්‍ර, පොල්වැල්ලේ සාරද පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේත් ධම්මපද දහම් කතිකාවත සමග එකතු පාදා වී සිටින ශ්‍රද්ධාශීලී සත්පුරුෂ අපේ පින්වතුනි, පින්වතියනි, අපි ගිය වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නට යෙදුනේත් බාල වර්ගයට අදාළ ගාථා රත්නයක්මයි ස්වාමීන් වහන්සේ. අපි අද වැඩසටහනෙත් ඔබ වහන්සේ බොහොම ලස්සනට පූර්විකාවක් ලබා ගත්තා සාකච්ඡා කරන්නට යන ගාථා රත්නය පිළිබඳව. පින්වතුනි, අද දවසේ අපි සාකච්ඡාවට ලක් කරන්නේ ඊටාම වටින ගාථා රත්නයක්, ඊටාම වටින ධර්ම සංකල්පයක් බුදු පියාණන් වහන්සේ උගන්වන්නට යෙදුණු ගාථා රත්නයක්. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. ස්වාමීන් වහන්සේ මේ ගාථා රත්නයේ තුලදී අපේ තථාගතයන් වහන්සේ අපිට උගන්වා වදාරනවා, ඇතැම් අය හිතනවලු ස්වාමීන් වහන්සේ පුත්තා මත්ති ධනම් මත්ති. ස්වාමීන් වහන්සේ මෙතන පුත්තා අත්ති ධනං අත්ති කියන එක තමයි පුත්තා මත්ති ධනම් මත්ති කියලා සකස් වෙන්නේ සංදි වීමේදී. එතකොට මට දරුවෝ ඉන්නවා, මට ධනය තියෙනවා කියලා ඉති බාලෝ විහඤ්ඤති. මේන්න මේ විදිහට තමයි බාලයෝ හිතන්නේ, කල්පනා කරන්නේ කියලායි උන්වහන්සේ පැහැදිලි කරන්නේ. හැබැයි යථාර්ථයේ තමයි ස්වාමීන් වහන්සේ අත්තාහි අත්තනෝනති. තමන්ට තමන්වත් නැති තැන, මේ තමන්ට තමන්වත් නැති ජීවිතේ, තමන්ට තමන්වත් නැති ලෝකයේ තුල කුතෝ පුත්තා කුතෝ ධනං, මොන පුතුන්ද මොන ධනයක්ද කියලායි මෙතන බුදු පියාණන් වහන්සේ අපේ ප්‍රඥායස යොමු කරවන්නට උත්සාහවන්ත වෙන්නේ.
එතකොට අර ඔබ වහන්සේ වැඩසටහනට හරි ලස්සනට ප්‍රවේශය ලබා ගත්තා. මේ අපි සමහර වෙලාවට දරුවන්ට ඇලිලා ඉන්නවා, අපි දෙමාපියන්ට ඇලිලා ඉන්නවා, අපි හරි හම්බ කරගන්න ධනෙට ඇලිලා ඉන්නවා. මට දරුවෝ ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා අන්න එහෙම සංඥා මාත්‍රාවන් අපේ ඇතැම් පිරිස් ගොඩ නගාගෙන තියෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ සිහිපත් කරන්නේ මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා කියලා වගේ සංඥාවක් ඇති කරගෙන එහෙම ආකල්පයක් ඇති කරගෙන පින් කුසල් වඩන්න නැතුව ජීවත් වෙන්නෙම කටයුතු කරන්නෙම බාලයා කියන කාරණයයි. එතකොට ප්‍රඥාවන්තයා ස්වාමීන් වහන්සේ හැම වෙලේම තමාට තමාවත් නැහැ කියන ඒ යථා ආකල්පය තුල තමයි කටයුතු කරන්න කියන කාරණයයි තථාගතයන් වහන්සේ මේ දහම් ගාථා රත්නය තුලදී අපිට ඉස්මතු කරලා දෙන දහම් සංකල්පයේ දහම් පණිවිඩය. මේ ගාථා රත්නය දේශනා කරන්න හේතු වෙච්ච නිදාන කතාව පිළිබඳව අවධානය යොමු කරනකොට ස්වාමීන් වහන්සේ අපිට තවදුරටත් මේ ගාථා රත්නයේ අදහස පැහැදිලිව ඉස්මතු කරගන්න පුළුවන් කමක් තියෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ධනවත් සිටුවරයෙක් ඉන්නවා. එයාගේ නම ආනන්ද. එතකොට මෙයාට ආනන්ද සෙට්ටි කියලා තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ. මෙයා බොහොම ධනවත් සිටුවරයෙක්, ව්‍යාපාර කරලා තමයි මෙයා දියුණුනේ. ඒ නිසා ආනන්ද සෙට්ටි කියලායි කිව්වේ. ඉතින් මෙයාට ඉන්දියා ස්වාමීන් වහන්සේ පුතෙක්. එතකොට මේ පුතාට මේ තාත්තා කියනවා තමන්ගේ මේ උපයපු ධනෙ හැම වෙලෙම ආරක්ෂා කරන්න. ධනෙ වියදම් කරන්න එපා. ඒක ස්වාමීන් වහන්සේ හරිය ලස්සනට අට කතාව තුළ පැහැදිලි කරනවා. මේ ආනන්ද සිටුවරයා කියනවා තුඹසක් බඳින්න කටයුතු කරන වේයෝ පස් ටික ගෙනහලා තමයි තුඹස විශාල විදිහට ගොඩනගන්නේ. ආන්නේ වගේ එක කහවණු හරි කමන්නේ එකතු කරගෙන කහවණු පොදියක් හදාගන්න කියලා තමයි පුතාට අවවාද අනුශාසනා කරන්නේ. ඒ වගේම මලක තියෙන රොන් ගන්න ස්වාමීන් වහන්සේ මේ මලේ රොන් නැතිවීමයි වෙන්නේ. එතකොට මේ සිටුවරයා කියනවා එහෙම තමන් ගාව තියෙන ධනෙ වියදම් කරන්න ගියොත් ඒ ධනය නැති වෙන එකයි වෙන්නේ කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ මීමැස්සෝ අර පැණි ටික අරගෙන ගිහිල්ලා විශාල මීවද නිර්මාණය කරනවා. ආන්නේ වගේම එක කහවණුව හරි කමන්නේ එකතු කරලා කහවණු පොදියක් හදාගන්න කියලා මෙතනදී ඉගන්නවා කියලා තමයි අට කතාවේ පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ. මෙතනදී මේ මුදල් හම්බ කරන්න ඉගන්නනවට එහා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මේ රැස් කරන්න කියන අදහස තමයි දෙන්නේ. එහෙමයි. එතකොට ඒ රැස් කිරීම ඇතුලේ තියෙන ගැටලුව සහ භයානක తත්වය තමයි ස්වාමීන් වහන්සේ මේ ආනන්ද සිටුවරයා කවදාවත් Tamanගේ පුතා දාණයට හුරු කරන්නේ නැහැ. අඩුම තරමේ සිටුමාලිගාවට සිංගමනේ එන යාචකයෙකුටවත් යමක් දෙන්න තරම් දානසිතක් මේ Tamanගේ දරුවා තුල ඇති කරන්නේ නැහැ. එහෙමවත් දෙන්න එපා කියලා තමයි කියන්නේ. එහෙම දුන්නත් දැන් යාචකයෙකුට යමක් දුන්නත් වෙන්නේ Taman ගාව තියෙන ධනෙ හිඳෙන එකට හේතුවක් ඒක කියලා තමයි උගන්වන්නේ. ඒ නිසා හැම වෙලේම දෙන එක නෙමෙයි පුරුදු කළේ. හැම වෙලේම එකතු කරන එක. එකතු කරගෙන ගමනක් යන්න තමයි පුංචි කාලේ ඉඳන් මේ සිටුවරයා පුරුදු කළේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සිටුවරයාට තිබුණ මහා විශාල ධනයක්. ඒ ධනය ස්වාමීන් වහන්සේ ස්ථාන 5ක නිදන් කරලා තිබුණා. හැබැයි මේ ආනන්ද සිටුවරයා තමන්ගේ පුතාටවත් ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ මේ ධනය නිදන් කරපු තැන. එහෙම ධනය නිදන් කරපු තැන පුතාටවත් කියන්නේ නැතුව ඉඳලා ස්වාමීන් වහන්සේ පින්වතුනේ ආනන්ද සිටුවරයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මේ ප්‍රදේශයේම එක්තරා සැඩොල් ගම්මානයක සැඩොල් කුලයක සැඩොල් කාන්තාවකගේ කුස පිළිසිඳ ගන්නවා සැඩොල් දරුවෙක් විදිහට. ස්වාමීන් වහන්සේ උපදින්නෙම විරූපීව. ශරීර අවයව අංග විතාම විරූපීව තමයි අංග විකල දරුවෙක් විදිහට තමයි උපදින්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ උපන් දවසේ ඉඳලාම මේ සැඩොල් නිවසට විතරක් නෙමෙයි ඒ සැඩොල් ගම්මානෙටම තිබුණු ලැබීම නැති වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොයිතරම්
ගැටලුකාරී තත්ත්වයක් වෙනවද කිව්වනම් ස්වාමීන් වහන්සේ ගමේ මිනිසු කියන්න පටන් ගත්තා මේ දරුවා ලැබිච්ච දවස් ඉඳන් තමයි අපිට ලැබීම නැති වුනේ කියලා. වෙනදා කෑමට බීමට හරි යමක් හම්බෙනවා කුලියක් මාලියක් කරගන්න වෙලාවට ලැබෙන දෙයක් තියෙනවා. නමුත් දැන් මේ සියල්ලම අපිට ලැබෙන්නේ නැහැ. මෙහෙම ස්වාමීන් වහන්සේ මේ දරුවා නිසා ගම බෙදෙනවා. ගම බෙදලා ස්වාමීන් වහන්සේ පවුල බෙදෙනවා. පවුල බෙදලා ඒක එතනින් නතර වෙන්නේ නැතුව ගෙදරටත් එනවා. ඒක කොයිතරම් බරපතල වෙනවද කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දරුවාගේ අම්මා තාත්තත් බෙදෙනවා. තාත්තා මේ දරුවා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ස්වාමීන් වහන්සේ මව්වරු කියලා කියන්නේ දරු සෙනෙහසේ උල්පතනේ. අම්මා මේ දරුවව වෙන් කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ අංග විකල වුණත් අම්මා ඒ දරුවා හරිය ආදරෙන් රැක බලා ගන්නවා. එතකොට තමයි ස්වාමීන් වහන්සේ මතක් කියන්නේ අර උණහපොළු පැටිය අම්මට වටිනවා කියලා කතාවක් කියන්නේ ස්වාමීන් වහන්සේ ආන්නේ වගේ. ඉතින් දැන් මේ අම්මා මේ දරුවාත් අරගෙනම ආහාර සොයාගෙන සිගමනේ යනවා. ඒ එක එක ගෙවල් වල වැඩකාරකම් වලට යනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ගෙදර දරුවා අරගෙන ගිහපු හැමදාම රැකියාවට යමක් වැඩපලක් ලැබෙන්නෙත් නැහැ, කෑමට දෙයක් ලැබෙන්නෙත් නැහැ. ඊට පස්සේ දරුවා තියලා යනවා ගෙදර. දරුවා තියලා යන දවසට ස්වාමීන් වහන්සේ මොනවා හරි වැඩක් කියදෙනවා. කෑමකුත් ලැබෙනවා. හැබැයි දරුවා අරන් ගියොත් එimhe එදාට ඒ කිසිවක් ලැබෙන්නේ නැහැ. හිස් සතින්ම තමයි එන්නේ. ඉතින් ওই විදියට ස්වාමීන් වහන්සේ ඕක අම්මා තේරුම් අරගෙන දරුවා තියලා තමයි රැකියාවට යන්නේ සහ ආහාර හොයාගෙන යන්නේ. මෙහෙම කාලයක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ දැන් මේ දරුවට ඇවිද ගන්න යමක් තනියෙන් කරගන්න පුළුවන් කාලේ. අම්මා කියනවා පුතා නිසා අපි ගොඩාක් දුක් විඳා. ඒ දුක් සියල්ල විඳ දරාගෙන තමයි පුතාව හැදුවේ වැඩුවේ පෝෂණය කළේ. දැන් පුතාට තනියම පුළුවන් යමක් හරි හම්බ කරගන්නට කෑම ටිකක් හරි හොයාගන්න. ඒ නිසා තමා තනියම මේක කරගන්න කියලා අතට භාජනයකුත් දීලා ආහාර සොයාගෙන යන්න යනවා ස්වාමීන් වහන්සේ. එහෙම ආහාර සොයාගෙන ඒම සඳහා මෙයා යනකොට ස්වාමීන් වහන්සේ මෙයා දැන් ගෙදරින් ගෙදරට පාරෙන් පාරට වීදියෙන් වීදියට යනකොට මෙයා මෙහෙම ගිහිල්ලා මෙයාගේ ගමන නතර වෙනවා විශාල මන්දිරයක් ගාව. මේ මන්දිරය දැක්කාම ස්වාමීන් වහන්සේ මෙයාට හරි හුරුයි පුරුදුයි කියලා හැඟීමක් එනවා. හුරු පුරුදු හැඟීම නිසාම ස්වාමීන් වහන්සේ මෙයා ගේ ඇතුළට යනවා. ගේ ඇතුළට යනකොට ස්වාමීන් වහන්සේ එතකොට ඔන්න මේ වෙන කොතනවත් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ පෙර ආනන්ද සිටුවරයාගේ ගෙදර සිටුමාලිගාව. දැන් ඒ කියන්නේ මෙයාගේ මේ පෙර භවයේ මෙයා ජීවත් වෙච්ච ගෙදරටමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකයි අර සමීපකම දැනුනේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ සමීපකමට තමයි ඇතුළට ගියේ. නමුත් ආනන්ද සිටුතුමාගේ පුතා මෙයාව දැකලා ස්වාමීන් වහන්සේ මේ අංග විකල විරූපී මේ දරුවව දැකලා එළව ගන්නවා ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ ගෙදර සේවය කරපු සේවක සේවිකාවොත් මේ අංග විකල විරූපී දරුවව දැකලා එළව ගන්නවා ස්වාමීන් වහන්සේ. එළවගෙන ගිහිල්ලා මේ අට කතාව තුළ පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ මේ කුණු ගොඩකට දානවයි කියලා පාරේ. එතකොට මෙන්න මේ වෙලාවේ තථාගතයන් වහන්සේ වැඩම කරනවා. තථාගතයන් වහන්සේ උතනින් වැඩම කරලා අර ආනන්ද සිටුතුමාගේ පුතාට අඬ ගහනවා ස්වාමීන් වහන්සේ. අඬ ගහලා කියනවා මේ අංග විකල විරූපී දරුවා වෙන කවුරුත් නෙමේ. ඔබතුමාගේ ගිය භවයේ පෙර භවයේ පියතුමා. මේ ආනන්ද සිටුතුමා. එතකොට ස්වාමීන් වහන්සේ පුතා මේක පිළිගන්නේ මේ අංග විකල වෙලා ඉන්නේ මේ විරූපී වෙලා ඉන්නේ මේ කුණු ගොඩේ ඉන්නේ දැන් තමන්ගේ තාත්තා කියලා. ඒ ගමන ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මතක් කරනවා ආනන්ද සිටුතුමනි ඔබතුමා පුතාටත් කියන්නේ නැතුව ඔබතුමාගේ ධනය ස්ථාන පහක නිදන් කළා. ඒ නිදන් කරපු ස්ථාන පහ පෙන්වන්නකෝ ස්වාමීන් වහන්සේ. ආන්න නිදන් කරපු ස්ථාන පහ පෙන්වන වෙලාවේ තමයි පුතා දැනගන්නේ මේ තාත්තම තමයි කියලා ස්වාමීන් වහන්සේ. අර මේ තරම් දේවල් උනේ ස්වාමීන් වහන්සේ මේ සිටුවරයා එකක් තමයි තමන්ට පුතා ඉන්නවා කියලා ඒ පුත්‍ර මදයටපත් වෙලා ඉඳියා. තමන්ට ධනෙ තියනවා කියලා ධනෙන් මදයටපත් වෙලා ඉඳියා. දාන ධර්ම ආදී පින්කම් කුසල් දහම් වලට හිත යොමු කළේ නැහැ. එහෙමම ජීවත් වෙලා ඉඳලා මරණයටපත් වෙලා ස්වාමීන් වහන්සේ අර වගේ මහා දුක්ඛිත ජීවිතයකටපත් වුණා. ආන්න ඒ සිද්ධිය මූලික කරගෙන තමයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ පුත්තා මත්ති ධනම් මත්ති කියන ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. එහෙමයි. එතකොට පින්නන්ති අපිත් හිතලා බලන්න ඕනේ. අපේ පින්නතුනුත් දැන් ගිහි ජීවිත ගෙවද්දී දැන් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ විදියට මේ ගාථාවේ තියෙන විදියට මේ අපේ පින්නතුන්ටත්
මෙහෙම සංකල්ප ජීවිතේ ස්වාමීන් වහන්සේ ඇති වෙලා ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝ වාරයක් ඇති වෙලා ඇති. පුහුදුන් අය වශයෙන් අපිට එහෙම සංකල්ප ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම් යම් අයගෙන් උදව් උපකාර ලැබෙනකොට අපිට යාන වාහන මිල මුදල් ඊළඟට නිවාස ඉඩකඩම් ආදිය අපිට තියෙනකොට සායනාස් අපිට නිකන් ලොකු රැකවරණයක් දැනෙනවා. අපිට ලොකු සුරක්ෂිතභාවයක් තියෙනවා. ඉතින් වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, දැසි ඉන්නවා, ඊළඟ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඒක එහෙම හිතුණට අපිට දැන් මේ කොරෝනා ව්‍යසනය මේ පවතින කාලේ ස්වාමීන් වහන්සේ ගත්තට පස්සේ දැන් මේ කොරෝනා ව්‍යසනය තුල මේ වෙනකොට මේ දහම් සාකච්ඡා පැටිගත වෙන කාලේ වෙනකොට දවසකට 200කට අධික පිරිසක් මරණයට පත් වෙන අපේ රටේ විතරක්. එතකොට ඒ මරණයට පත් වෙච්ච අයත් ස්වාමීන් වහන්සේ මට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඊටකඩම් තියෙනවා, මිල මුදල් තියෙනවා, යාන වාහන තියෙනවා කියන සංකල්පය තුල සුරක්ෂිතභාවයක් දැනිච්ච අය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මේ වෙනකොට මේ කොවිඩ් ආසාදනය වෙලා දැඩි සත්කාරයකක වලත් ස්වාමීන් වහන්සේ ජීවිතේ අරගෙන යන අය ඉන්නවා මේ වෙනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට එයාලත් එයාලගේ ජීවිතවල රැකී කරද්දී මාසිකව ලොකු මුදලක් අතට එද්දී ඊළඟට දෙමව්පියන් දූ දරුවන් හුරතල් කර ඉද්දී එහෙම ඒ හිතවලටත් දැනෙන්නේ නැති දෙයියනේ මට ලොකු පුතා ඉන්නවා, පොඩි පුතා ඉන්නවා, කවුරු නැතත් මට මගේ මේ සහෝදරී සහෝදරයා අම්මා තාත්තා ඉන්නවා. ඉතින් යමක් කමක් හම්බ කරගෙන ඉන්න නිසා මට හදිසියක් වුණොත් මිල මුදල් තියෙනවා කියලා එහෙම ලොකු සුරක්ෂිතභාවයක් ජීවිතේ දැනෙන්නේ නැති. නමුත් අර විදිහට දැඩි සත්කාර ඒකකයක හුස්ම ගන්න වාර ගන්න අඩු වෙවි ඊළඟ එක හුස්මක් හෙලලා අනිත් හුස්මට බොහෝ කාලයක් යන එවැනි ඊටාම අසරණ තත්වයකට පත් වෙනකොට තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ මේ ලෝකේ ඇත්තටම මට මාවත් නැහැ කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මට මාවවත් මරණයෙන් බේරගන්න බෑ. බෑ ස්වාමීන් වහන්සේ. එතකොට අන්න ඒ විදිහට මේ බොහෝ අයට ජීවිතේ අසරණ වෙනකොට දැනෙන ඇත්ත බුදුරජාණන් වහන්සේ අසරණ වෙන්න කලින් අපිට තේරුම් කර දීලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යමක් වෙන්නට කලින් අපිට ඒ දේ තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. එහෙමයි ස්වාමීන්. එතකොට දැන් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ විදිහට මේ ආනන්ද සිටුවරයා ස්වාමීන් වහන්සේ ප්‍රකට කරන්නේ මසුරුකම. එහෙමයි. එහෙමයි ස්වාමීන්. මච්චරිය කියන එක. එතකොට මේ මසුරුකම නිසා තණ්හාවෙන්ම අපි දන්නවා අපිට එකතු කරගන්න තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී එහෙම තණ්හාවෙන් එකතු කරගන්න පුළුවන් ඒ වගේ දේවල්. එතකොට මේ මසුරුකම සායනාසේ මේ මසුරුකම කියන එකත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. දැන් මසුරුකම කියලා කියන්නේ තමා සතු දේ තවත් කෙනෙක් භුක්ති විඳිනවට තියෙන අකමැත්ත. එහෙමයි සයන්ස්. ඒක ජීවිතයක් වෙන්න පුළුවන්, අජීවිතයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ දැන් සමහර පුංචි දරුවෝ ඉන්නවා කවුරු හරි කිව්වොත් ඇවිල්ලා මේ අම්මා මගේ කියලා. එහෙමයි සයන්ස්. එහෙම කියන කෙනාට ගහන්න ෆයිනවා. ඒ කියන්නේ පුංචිම කාලේ ඉඳලා අපේ හිතවල තියෙනවා අපි යමක් මගේ කරගත්තොත් අපිට යමක් මගේ කියලා දැනෙනවා නම් ඒ දේ වෙන කෙනෙක් බලනවට කැමති නැහැ, අහනවට කැමති නැහැ, විඳිනවට කැමති නැහැ, ස්පර්ශ කරනවට කැමති නැහැ. ඒකට කියනවා මසුරුකම් කියලා. එතකොට මේ ආනන්ද සිටුවරයාගේ මුළු ජීවිතේ පුරාම ස්වාමීන් වහන්සේ තිබිලා තියෙන්නේ මේ මසුරුකම. එහෙමයි සයන්ස්. ඒ කියන්නේ මේ හම්බ කරගත්ත දේවල්, ධනය, මේ දේවල් මගේ දේවල් ඒවා වෙන කෙනෙක් භුක්ති විඳින්න බෑ කියන මසුරුකම. එතකොට මේ මසුරුකම නිසා සංසාර ස්වභාවයේ අමතක වෙලා බුද්ධෝත්පාද කාලය ගැන කිසිම දැනීමක් දැනෙන්නේ නැතුව මෙයා ජීවිතේ ගත කරන අතරේම මරණයටපත් වුණා. එහෙමයි සයන්ස්. එතකොට ඒ ගෙවපු ජීවිතේ මානසිකත්වයේ සහ කායික වාචික ක්‍රියාකාරකම් වලට අනුකූලව තමයි අර වගේ අංග විකල දැන් අට කතාවේ තියෙන්නේ නහය තියෙන්න ඕන තැන නහය නැහැ. එහෙමයි සයන්ස්. S2 තියෙන්න ඕන තැන S2 නැහැ. එතකොට අපි පිළිතුර හිතා ගන්න පුළුවන් මොනතරම් විරූපී පාංශු පිසාචෙක් වගේ කියලා තමයි අට කතාවේ තියෙන්නේ. එතකොට අපි මේවෙන් තේරුම් ගන්න ඕන පින්වත්නි ස්වාමීන් වහන්සේ අපි එතකොට තේරුම් ගන්න ඕනේ අපි මේ වෙනකොට අපි මොන වගේ මානසික මට්ටමකද ඉන්නේ කියලා. එහෙම සයන්ස් ඔබ වහන්සේ මේ කරුණු ඉදිරිපත් කරනකොට මට සිහිවෙච්ච කාරණයක් ස්වාමීන් වහන්සේ මම හරි කැමතියි අපේ පින්වතුන්ගේ අවධානයට යොමු කරන්න. ඔබ වහන්සේ හරි වටින තැනක් ඉස්මතු කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ අර පුංචි දරුවට ඇති කරනවනේ අදහසක් අම්මා මගේ කිව්වහම ඒ අදහස ස්වාමීන් වහන්සේ ඊටාම නරකයි. එතනදී ස්වාමීන් වහන්සේ දැන් ඒ මසුරුකම ඒ
බිලිඳු සිතට පටන් ගන්නෙම ඉන්නේ එතනින් ස්වාමීන් වහන්සේ. ඒ එතනින් පටන් ගන්න මසුරු හිත තමයි ඒ ටික හැදෙන්නේ ස්වාමීන් වහන්සේ. අපිට පුළුවන් නම් අන්න එතනදීම ඒ හිත එහෙම මසුරු හිතකට පත් කරන්න නැති තත්ත්වයට පත් කරන්න ස්වාමීන් වහන්සේ ඒක අපි දකිනවා දැන් අපේ සමහර අය අනවබෝධය නිසා තමයි ඕක කරන්නේ. සමහර වෙලාවට අර දරුවගේ ආදරේ වැඩිපුර තියෙන තමන්ට කියලා පෙන්වන්න තමයි ස්වාමීන් වහන්සේ ඔක කරන්නේ. හැබැයි ඒ පොඩි සිත තුලත් අපි ඒ ක්‍රියාකාරකම තුල ස්වාමීන් වහන්සේ මසුරු මේ චේතනාව තමයි පහළ කරවන්නේ. නිසා ඒක හොඳ පුරුද්දක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. අපි හරිය පරිස්සම් වෙන්න ඕනේ. අන්න එතනදිත් අපි හැම වෙලේම ඒ ලපටි හිතත් ස්වාමීන් වහන්සේ අපි පිනට බර හිතක් කරන්නයි ඕනේ. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒ ජීවිතයේ ආරම්භයේනේ. ඒ ජීවිතයේ ආරම්භයේදීම අපි කරන්න ඕනේ ඒ දරුවන්ගේ දැන් ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම දරුවෙකු කුසේ ඉන්න අම්මට අඟුලිමාල පිරිත් සූත්‍ර සජ්ජායනාව සහිත පිරිත් සූත්‍ර සජ්ජායනාව කරනකොට ස්වාමීන් වහන්සේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මේ දරු සම්පත පින්වන්ත දරු සම්පතක් වේවා කියන ඒ කරුණා සිතින්මනේ ස්වාමීන් වහන්සේලා විදියට අපි පිරිත් දේශනා කරන්නේ. එතකොට අපි මේ පිරිත් පින්කමට සම්බන්ධ වෙන මෑණියන් ප්‍රදාන කරගත්ත හැම දිනාටමත් අනුශාසනා කරන්නේ ස්වාමීන් වහන්සේ අන්න එහෙම කරුණා හිතක් දරුවා ගැනත් ඇති කරගන්න. මේ දරුවා පුණ්‍යවන්ත දරු සම්පතක් වේවා, ප්‍රඥා සම්පන්න දරු සම්පතක් වේවා. බලන්න ස්වාමීන් වහන්සේ අපි දරුවා කුසේ ඉද්දිමයි මේ දරුවා පින්වන්ත දරුවෙක් වේවා කියන ප්‍රාර්ථනාව කරන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ දරුවා මේ ලෝකෙට ඇවිල්ලා ටිකක් දරුවා ලොකු මහත් වෙනකොට ඒ දරුවා පුණ්‍යවන්ත දරුවෙක් කරන්න ඕනි කියලා අර ඇති වෙච්ච මූලික සිතුවිල්ල ටික ටික අපේ පහ වෙලා ගිහලා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ දරුවගේ හිත තුළට අපි තරහව වේවා, ඊර්ෂියාව වේවා, මසුරුකම වේවා ආන්නේ කෙලෙස් සිතුවිලි ටික සමීප කරන්න උත්සාහ කරනවා. තරංගකාරී බව. එහෙමයි තරංගකාරී බව. ඒව ස්වාමීන් වහන්සේ අපි ටික උත්සාහ ලං කරන්න උත්සාහ කරනවා ආත්මාර්ථකාමීත්වය අන්න ඒ වගේ දේවල්. ඉතින් ස්වාමීන් වහන්සේ ඒවා අපේ පින්වතුන් කිසි විදිහකට අනවබෝධයෙන් කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන එච්චර ලොකු තැකීමක් නැතුව එච්චර ලොකුවට හිතන්න නැතුව වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ ඒවා කරන්නේ. නමුත් ඒ කරන ක්‍රියාකාරකම් තුළ ඇත්තටම වෙන්නේ අර පිරිසිදු හිතක් ටික අපිරිසිදු භාවයට පත් වෙනක ස්වාමීන් වහන්සේ. අපි කියනවනේ බිලිඳු හිත හරි පිරිසිදුයි කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක හරිම පිරිසිදුම හිත නෙමෙයි එතන තියෙන්නේ. එතනත් කෙලස් තමයි තියෙන්නේ. ඒක නිසානේ ස්වාමීන් වහන්සේ නැවත උපදීමක් තියෙන්නේ. නමුත් අර සාමාන්‍ය වැඩුණු තරුණයෙක් එහෙම නැත්නම් වැඩිහිටියෙකුට වඩා දරුවෙකුගේ හිත ප්‍රසන්නයිනේ, කෙලස් වලින් අඩුයිනේ. ඉතින් අපි කරන්නේ ස්වාමීන් වහන්සේ තව ඒ හිතට කෙලස් එකතු කරනවා, සමීප කරනවා, ලං කරනවා. අපේ මේ කරන මේ විමසා බලා නැතුව කරන ක්‍රියාකාරකම් තුල. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ කැකුළු හිත්වලට, මේ පුංචි හිත්වලට ඒ වගේ මසුරුකම, තරහව, ආත්මාර්ථකාමීත්වය, ඔබ වහන්සේ කිව්වා වගේ තරංගකාරීත්වය, ඒ වගේ ඒ අකුසල් සිතුවිලි ලං කරනවට වඩා දරුවා තවත් පුණ්‍යවන්ත භාවයට පත් කරන්න බුදුපාන තියනකොට බුදුපාන තියන්න සම්බන්ධ කරගන්න. ඊළඟට අම්මා මගේ කිව්වහම තරහ ගත්තාන් එහෙම එපා පුතේ, එහෙම හොඳ නෑ. මේ අන්න එහෙම අර දරුවගේ ධනාත්මක සිතුවිලි ඇති කරන විදිහේ පරිසරයක් ඇති කරන්න වගේ උත්සාහ දරනවා නම් ඒක ඉතාම වැදගත් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ එතන ඒක ඉස්මතු කරපු නිසා මට හිතෙනවා අපේ පින්වතුන්ට ඒක සිහිපත් කළා නම් හොඳයි කියලා. මොකද මේ අනවබෝධය තුල අපේ බොහෝ පින්වතුන් මේ දරු සම්පත් වල සිත් ටික කෙලස් වලින් කෙලස් සමීප කරනවා වගේ වැඩපිළිවෙලක් අපි දකිනවා අනවබෝධයෙන් කරනවා. එහෙමයි. දැන් එදා ආනන්ද සිටුවරයා පෙන්නපු මාර්ගය තුල ගිහිල්ලා මූලසිරිටත් වෙන්න ගියෝක. එහෙමයි ස්වාමීන් වහන්සේ. මූලසිරි සිටුවරයාත් සමාහයට තාත්තට එහා ගිය දුක්ඛිත ජීවිතයකට වැටෙන්න තිබ්බා. එදා බුදුරජාණන් වහන්සේ පිහිට වෙලා මූලසිරිට අවබෝධයකටපත් වෙලා මසුරු මල රහිත සෝතාපන්න ශ්‍රාවකයෙක් වෙන්න පිහිටුණා. අදේ වගේ කීම ගන්න වෙලා තියෙන අපේ දෙමෝපියන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහා සංඝරත්නය වශයෙන් මහා සංඝරත්නය හැම මොහොතකම මේක වකීමෙන් අවවාද අනුශාසනා දෙමින් සමාජය සකස් කරනවා. ඉතින් දරුවන් වැඩිපුරම ඇසුරු කරන දෙමෝපියන්ට අද දවසේ ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවන් කෙලෙස් වැඩෙන මාර්ගයක් තුල නෙවෙයි, කෙලෙස් පහ වෙන, දුරු වෙන, බැහැර වෙන ධර්ම මාර්ගයක් තුල යොමු කරන්න. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ කාරණා සිහිපත් කරද්දිත් අපිට මතක් වුණා ස්වාමීන් වහන්සේ දැන් සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ පැන්සල තව කෙනෙකුට දෙන්න කැමතියි. මකනේ තව කෙනෙකුට දෙන්න කැමතියි.
ඊළඟට පොත වැඩිපුර පොතක් තියෙනවා නම් ඒ පොත දෙන්න කැමතියි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දේ කරලා ගෙදර ආවට පස්සේ අම්මා අහනවා ඇයි ඔයාගේ දේවල් එක එක අයට දෙන්නේ. හරියම හරියම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර සංසාර පුරුද්දට පින්නති පරිත්‍යාගයට පුරුදු වෙන දරුවන්ට පරිත්‍යාගයට නැමෙන හිත් තියෙන දරුවන්ගේ හිත් ආත්මාර්ථකාමී මසුරු මල සහගත අර බාහිර දේවල් තමා සතු කරගන්නම සකස් වෙන්නට හේතු වෙන මානසිකත්වයන් අර වගේ කටයුතු කරද්දී දෙමව්පියන්ගෙම සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ තව ගත්තොත් එහෙම දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා දැන් තමන්ගේ අසල්වැසි නිවසේ ඉන්නේ දුප්පත් දරුවන් නම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දුප්පත් දරුවන් නම්. එහෙම නැත්නම් සමහර විට කුලයෙන් පහත් අය නම් ඒ වගේ දරුවෝ ඇසුරු කරද්දී අර දරුවන්ට ගරහනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔයා මොකටද ඒ ළමයි ඒක ආශ්‍රයයට යන්නේ? එයාලා ආශ්‍රයයට හොඳ නැහැ. ඒ කියන්නේ ආශ්‍රයයට හොඳ නැහැ කියන්නේ මේ කුලය නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් දුප්පත් නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ අර මේ සමාජය තුල අර කියන්නේ මුල්ම කාලේ දරුවෝ මේ සකස් වීම ආරම්භ වෙන කාලේම දෙමව්පියෝ කියන කරන සමහර දේවල් නිසා පින්නත් එහෙම අර නරක ගති අර ආනන්ද සිටුවරයාගේ ගති ටික මූල සිටට ගියා වගේ අයහපත් ගති පැවතුම් සහිතව දරුවෝ සකස් වෙන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දරුවෝ අවුරුදු 18 20 25 30 වෙද්දී අවහිවහ වුණාට පස්සේ ඒ ගති ස්වභාවයන්ගෙන්ම අම්මා තාත්තට පහර දෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ ස්වාමීන් වහන්සේ. අපි කියන්නේ අම්මා තාත්තා කියන්නේ ස්වාමීන් වහන්සේ කැඩපතන්නේ. අම්මා තාත්තා නැමැති කැඩපත දිහා බලාගෙන තමයි දරුවෝ පෝෂණය වෙන්නේ. දරුවෝ හැදෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි තව අපි කියනවා නේද හැදෙන ගහ දෙපිටින් දැනෙනවායි කියලා. ගහේ කට උල් කරන්න ඕනද කියලා අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දෙමාපියන්ගේ ගති ලක්ෂණ ඒ විදිහටම දරුවන්ට පිළිටනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් දරුවෝ ගැන කතා කරන තැන දහම තුල ස්වාමීන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම කතා කරනවානේ අතිජාත, අනුජාත, අවජාත කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දෙමාපියන්ට වඩා වැඩි ගුණ තියෙන දරුවෝ ඉන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ සාංශාරික වශයෙන් අරන් එන ඒ යහපත් හුරු පුරුදුත් එක්ක දරුවෝ ඇවිල්ලා දෙමාපිය පරිත්‍යාගශීලී නැති වුණාට දරුවෝ පරිත්‍යාගශීලී වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දෙමාපියෝ ශ්‍රද්ධාවන්ත නොවුණාට දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙන්න පුළුවන්. ඒ අනුජාත දරුවෝ දෙමාපියන්ට වඩා හොඳ ගුණ තියෙනවා. අතිජාත දරුවෝ ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දෙමාපියන්ගෙම ගුණ තියෙන ඒ විදිහේ සමාන ගුණ තියෙන දරුවෝත් ඉන්නවනේ. ඊට වඩා අවජාතකයන් ස්වාමීන් වහන්සේ දෙමාපියන්ගේ නැති අගුණ දරුවෝ ගාව තියෙනවා. දෙමාපියන්ගේ ගුණයට ලං කරන්නවත් බෑ. ඉතින් ඒක එකක් ස්වාමීන් වහන්සේ. අනික අපේ දෙමාපියෝ අනිත් පැත්තෙන් හොඳට අවබෝධ කරගන්න ඕනේ තමන්ගේ ඇවතුම් පැවතුම් තමන් හිතන පතන විදිය තමන් ජීවත් වෙන විදිය ඍජුවම දරුවන්ට බලපානවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා අර ඔබ වහන්සේ කිව්වා වගේ අපිට මේ නිදාන කතාවෙන් එක හරිය අපූර්වට පේනවා. ආනන්ද සිටුවරයා එයා මේ මුලින්දම්ම දරුවට අනුශාසනා කළේ ස්වාමීන් වහන්සේ හම්බ කරන්න. දෙන්න එපා හම්බ කරන්න. දෙන්න එපා හම්බ කරන්න. එතකොට අර ඔබ වහන්සේ කිව්වා වගේ තථාගතයන් වහන්සේ, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදියට ඒ වෙලාවේ ඉදිරිපත් වුණා නම් මූලසිරිට අපේ මේ සිටුවරයාට උනාට වඩා දරුණු ගණේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා එදා මූලසිරිගේ පුණ්‍ය ඵලයක් නිසා තථාගතයන් වහන්සේ මුණ ගැහුණා. හැබැයි අද අපේ දරුවන්ට එහෙම නිවැරදි මාර්ගයේ පෙන්නලා යහපත් මාර්ගයට යොමු කරන්න කවුද ඉන්නේ? ඒ වගකීම ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දෙමව්පියෝ වැඩිහිටියෝ අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මහා සංඝරත්නයේ විදිහට මේ සමාජයට ආධ්‍යාත්මික නායකත්වයක් සපයන පිරිස විදිහට අපි හැම වෙලේම ඒ අපේ වගකීම ඉටු කරන්න සූදානමින් සැදී පැහැදී ඉන්නවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඒක අපිට තනියෙන් කරන්න බෑ. දෙමාපියන්ගේ පැත්තෙන් වෙන්න ඕනි රාජකාරිය ඒ වගකීම් ටික හරියාකාරව සිදු නොවුණු තැන දරුවා අයහපතට වැටිච්ච අසත්පුරුෂ භාවයට පැත්වෙච්ච ආයෙ ගොඩ ගන්න බැරි තැනටපත් වුණාට පස්සේ අපිට ගෙනත් දීලා ස්වාමීන් වහන්සේ අනුශාසනා කරන්න කිව්වට ස්වාමීන් වහන්සේ අපිට එහෙම එකපාරට හදලා ගන්න බෑ. ඒ නිසා ඒ අර නිවසේ පරිසරයේ බරපතල විදිහට දරුවාගේ ගමන් මඟ තීරණය කරන්න බලපානවා කියන එක අපේ දෙමාපියෝ මීට වඩා සැලකිල්ලෙන් අවබෝධයෙන් සහ අවධානයෙන් කල්පනා කරන්න ඕනේ කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි සයන්නාන් සරාණේ පිටි චුටිතුමාගේ මිනිබිරියකගේ අතින් පිටිබෝනික්කෙක් කැඩෙනවා. හොඳටම හොඳයි ස්වාමීන්. එහෙමයි සයන්නාන්සේ පිටිබෝනික්කා කැඩුණ
දුන්න වෙලාවේ මේ දරුවා මොන දේ කළත් පරක් කරන්න බෑ අඬනවා. එහෙමයි සයින්ස්. පස්සේ අනේ පිටිසිටුතුමා මොකද කරන්නේ? අර මිලිබිරිය ළඟට අරගෙන උකුලට අරගෙන කියනවා දුවේ අපි එහෙනම් මේ පිටිබෝනික්කගේ මේ මරණය මුල් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙමු. එහෙමයි සයින්ස්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවගේ ඇඬිල්ලත් නතර වෙනවා. දැන් මොකද දැන් මම වෙනුවෙන් මේ පිටිබෝනික්ක වෙනුවෙන් දානයක් දෙන්න හදන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ දවසේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරාට පස්සේ ඇත්තට මේ පිටිබෝනික්ක වෙනුවෙන් නෙවෙයි ඒ දාණය දෙන්නේ. මේ දියණියට ඒ සිද්ධිය තුලිනුත් ඒ 100 කෙනෙක් වශයෙන් අනේ පිටු සිටුතුමා මොකද කළේ? ඒ දියණිය ශාසනයට සමීප කළ හැකියි. ඊළඟට අනේ පිටු සිටුතුමාට හිටපු පුතා. ඒ පුතත් ධර්මයේ ගැන අදහසක් නොතිබුණු ඒ වගේම දාන ආදී පින්කම් වලදී ගේ පිටිපස්සෙන් බැහැර වෙලා යන දරුවෙක්. ඉතින් ඒ දරුවා සම්බන්ධවත් අනේ පිටු සිටුතුමා අර කහවණු 100ක් දීලා පළවෙනි දවසේ ගිහිල්ලා එළි වෙන කම්ම ආරාමේ ඉඳලා එන්න කියනවා. ඊට පස්සේ දෙවෙනි දවසේ එක බණ පදයක් අහගෙන આવත් කහවණු 100ක් දෙනවා කියනවා. ඒ විදිහට අපේ දෙමව්පියෝ මේ බොහොම සූක්ෂම වෙන්න ඕනේ. යම් කිසි දුවෙක් හරි පුතෙක් හරි අකීකරු නම් දඩබ්බර නම් කියන දේ අහන්න නැත්නම් අම්මා තාත්තා එක්ක එකට කියාගෙන එනවා නම් එතන මද්ද්‍රව පාවිච්චි කරනවා නම් දුම් බැටි වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ වගේ විවිධ ඒ දරුවන්ගේ අනාගතයට අධ්‍යාපනයට හානිදායක වන යම් යම් චර්යාවන්හි යෙදමින් කටයුතු කරමින් ඉන්නවා නම් අපේ දෙමව්පියෝ ගොඩාක් කල්පනාකාරී වෙලා ඒ දරුවන් නිවැරදි මාර්ගයකට ගන්න විශාල මේ කැපකිරීමක් කරන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ මෙහෙම දෙයක්ත් තියෙනවා. අපිට එහෙමකින් දැනගන්න හම්බෙලා තියෙනවා සමහර දෙමව්පියන්ගේ හැසිරීම මත හොඳට ඉන්න දරුවෝ නරක වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ පින්වත්නි ගෙදරක ඉන්න අම්මගේ වැරදි තාත්තා කවදාවත් ළමයික කියන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තාත්තා කවදාවත් අම්මා කවදාවත් තාත්තගේ වැරදි ළමයික කියන්න හොඳ නැහැ. ඊළඟට අම්මගේ තාත්තගේ අතර මොනියම්ම ආර්ථික හරි වෙන මොනවා හරි දෙයක් ඥාති සම්බන්ධ හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අවුරුදු 4 5 10 12 දරුවෝ ළඟ තියාගෙන ඒ ප්‍රශ්න විසඳ ගන්න යන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ඇති වෙන ආවේගශීලී තත්ත්වයන් වචන හුවමාරු කර ගැනීම සහ සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ වැනි ප්‍රශ්න ඇති වුණාට පස්සේ ස්වාමියාගේ අතීත වැරදි ගොන්නක් එළියට දානවා. දරුවෝ ඉස්සරහා. භාර්යාවගේ වැරදි ගොන්නක් දරුවෝ ඉස්සරහා එළියට දානවා. එතකොට ඒ දරුවන් ඉදිරියේ ඒ ස්වාමියාගේ පෞරුෂයට මොකද වෙන්නේ? එහෙමයි සර්. තාත්තගේ පෞරුෂයට මොකද වෙන්නේ? ඒ අම්මගේ පෞරුෂයට මොකද වෙන්නේ? එතකොට ඒ දරුවෝ ඉස්සරහම තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව එවැනි තත්යකට ඇද දැමුවට පස්සේ දවසක ඒ දරුවෝම දෙමව්පිය අවවාද දෙනකොට අම්මගේ ඉස්සර ජීවිතේ මෙහෙමයි තාත්තගේ ඉස්සර ජීවිතේ මෙහෙමයි. ඉතින් අම්මම කිව්වා තාත්තම කිව්වා. ඉතින් මේව මොනවද කියලා ඒ කියන්නේ අවවාදයේදී පවා දෙමව්පියන් අසරණ කරවන්න පුළුවන්. ඒ සමහර ආවේගශීලීව පිට කරන තමන්ට ප්‍රතිවිරුද්ධ ස්වාමියාගේ භාර්යාවගේ වැරදි නිසා විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරද්දී පින්නත්නි ඇති වෙන ඕනෑම ගැටලුවක් දරුවෝ නැති වෙලාවල් වල කතා බහ කරන්න ඉවසීම තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනික එතන තියෙන තව බරපතල දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි පැහැදිලි කරලා දුන්නානේ අපේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේ දෙමාපියෝ දිහා බලාගෙන තමයි දරුවෝ හැදෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ දරුවෝ තමන්ගේ පෞල් ජීවිතේ කොහොමද ගත කරන්න ඕනි කියලා සැලසුම් කරන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ පෞල් ජීවිතේ දිහා බලලා. අපේ අම්මා තාත්තා කොහොමද ජීවත් වුනේ කියලා ඒතන ස්වාමීන් වහන්සේ දල අදහසක් ගන්නවා. තමන්ගේ පෞල් ජීවිතය නිර්මාණය කරනකොට අර අම්මා තාත්තා කොහොමද ජීවත් වුනේ කියන එක බලලා ඒකෙන් දල අදහසක් ගන්නවා. හැම වෙලේම අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වාගේ අම්මා තාත්තා දරුවන්ට පේන්න රණ්ඩු වෙනවා නම් කෑකොස්සන් ගහ ගන්නවා නම් එතකොට මේක තමයි පෞල් ජීවිතයක ස්වභාවය කියන එක තමයි අර පුංචි දරුවාගේ ඉඳන් අරයාගේ මනසට යන්නේ. එතකොට එයත් වැඩි මහල් වෙලා එයත් විවාහ ජීවිතයකටපත් වුණාම ස්වාමීන් වහන්සේ ස්වාමියාත් එක්ක රණ්ඩු වෙන එක බිරිඳත් එක්ක රණ්ඩු වෙන එක ඒක සාමාන්‍ය දෙයක් වෙනවා ස්වාමීන් වහන්සේ. මොකද අර නරක පූර්වාදර්ශය අතනින් එනවනේ. දෙමාපියන්ගෙන් මේ නරක පූර්වාදර්ශය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ හරියම වැදගත් ඔබ වහන්සේ ඉස්මතු කරපු කාරණය
ඕනෙම නිවසක ගැටලු තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ හැම දෙනාම 100% අංග සම්පූර්ණ නැහැනේ ස්වාමීන් වහන්සේ. ඕනෙම කෙනෙක්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්, දොස් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අපිත් එහෙම තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ නැහැ ස්වාමියා 100%ක් නිවැරදි, බිරිඳ 100%ක් නිවැරදි. ඒ නිසා දෙදෙනා අතර රණ්ඩු සරුවල් ඒ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ කියලා නෙමෙයි අපි මේ කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒවා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒවා හරියට කළමනාකරණය කර ගැනීම තමයි සාර්ථක විවාහ ජීවිතයක රහස ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒවා මේ දරුවෝ ඉස්සරහා ප්‍රශ්න ඇදගෙන දරුවන්ට පේන්න දෙමාපියෝ රණ්ඩු වෙන්නට කෑකොස්සන් ගහ ගන්නට ගියොත් එකක් තමයි අර ඔබ වහන්සේ ඒක හරීම ලස්සනට ඉස්මතු කරලා දුන්නා. ඒ දෙමාපියෝ දෙදෙනා ගැන තියෙන ගෞරවය, ඒ සැලකිල්ල මේ දරුවට නැති වෙන්න පුළුවන්. අනික ස්වාමීන් වහන්සේ ඒකෙත් තවත් දිගුවකට යන්න පුළුවන් අපිට. ඒ දරුවෝ කවදා හරි විවාහ ජීවිතයක් ගත කරනකොටත් ඒ විවාහ ජීවිතේ මෙන්න මේ සාමාන්‍ය දෙයක් වෙනවා, රණ්ඩු සරුවල් වීම, ගහ ගැනීම, බැන ගැනීම සහ මේ ක්‍රියාකාරකම් ටික එතකොට එතනදී සාමාන්‍ය දෙයක් වෙනවා. ඉතින් ඒක හරි බරපතලයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ දරුවන්ගේ සාර්ථක විවාහ ජීවිතයකටත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. එහෙමයි සයන්නා. ඊළඟට ගතියට යෑම කියන එකේදී දැන් සමාජයේ සමහර භාර්යාවරු ඉන්නවා ස්වාමීන් වහන්සේ, ස්වාමියා අභිභවා යන්න හැමතිස්සෙම සැලසුම් හදනවා. එහෙමයි. ඒ කියන්නේ එහෙම චරිත බහුල නැහැ පින්නති. නමුත් එහෙම ඉන්නවා, නැහැ කියන්න බෑ, ඉන්නවා. හැමතිස්සෙම ස්වාමියා අභිභවාගේ චරිතයක් වෙන්න උත්සාහ ගන්නවා. එතකොට ඒව දකින දියණිවරු බොහෝ දුරට විවාහ වුණාට පස්සේ ඒ ගතියෙන්මයි ස්වාමියාට සලකන්නේ. එහෙමයි සයන්ස්. සමහර ස්වාමියරු ඉන්නවා, පියවරු ඉන්නවා භාර්යාවට අනවශ්‍ය විදියට තාඩන පීඩන කරන. ඒ කියන්නේ අර හරිම මේ ඒ කියන්නේ විෂම විදියට කටයුතු කරනවා. යටපත් කරගෙන ඉන්න. එහෙමයි. අර සෞම්‍යව සුහදශීලීව නැතුව කටයුතු කරන. එතකොට ඒ දිහා බලන් ඉන්න පුතාලා මොකද වෙන්නේ? බොහෝ දුරට විවාහ වුණාට පස්සේ එයත් අර තාත්තා ගිය මගම යන්න පෙළඹෙන ගතියක් નિરાයාසයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්නති හැම අතින්ම අම්මා කෙනෙක් වශයෙන්, තාත්තා කෙනෙක් වශයෙන් කටයුතු කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ ලේසි නෑ. ඒ කියන්නේ අනාගතයක් නැත්නම් අනාගත පරම්පරාවක්ම හොඳ අතට හරි නරක අතට හරි හරවන්න දෙන්නෙක් ඔය දෙන්න. පැහැදිලිවම සයන්ස්. ඒ අම්මයි තාත්තයි කියන දෙන්න අනාගත පරම්පරාවකටම බලපෑම් කරන දෙන්නෙක්. ඒ නිසා ඉතින් මේ ආනන්ද සිළුවරයට උනේ මොකද? එයා බොහොම නරක විදියට තමන්ගේ පුතාගේ සහ පුතාගෙන් පස්වෙන පරම්පරාවට අයහපත් විදියට කටයුතු කරපු කෙනෙක්. එහෙමයි සයන්ස්. ඒ නිසා දෙමෝපියන් වශයෙන් පින්නන්ති ලොකු වගකීමකින් කටයුතු කරන්න. ඊළඟ සයන්ස් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැනට උනත් අදට උනත් සමාජය තුළ එහෙම ප්‍රශ්න තියෙන, එහෙම සමහර අනවශ්‍ය සම්බන්ධතා නිසා ප්‍රශ්න ඇති වෙච්ච, නැත්නම් ආර්ථික ප්‍රශ්න නිසා ප්‍රශ්න ඇති වෙච්ච, සැක සංකා නිසා ප්‍රශ්න ඇති වෙච්ච එහෙම අය ඇත්තටම මේ සමාජය තුළ ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ අය එකක් තමයි දරුවෝ ඉස්සරහව කතා කරන්න යන්න හොඳ නැහැ. එහෙමයි. අනිත් එක ස්වාමීන් වහන්සේ ඒවාට විසඳුම් හොයාගනිද්දී ඉවසීම කියන එක. එහෙමයි. ඒ කියන්නේ ඉවසීමෙන් ඒ අදාළ වැරදි කතා කළ යුතු තැනදී කතා කරන මට්ටමට ඒ කතා කළ යුතු මොහොත දක්වා ඉවසගෙන ඉන්න පුළුවන් ඉවසීම ආදී ගුණධර්ම පුරුදු කරන්න ඕන. ඊළඟට ඒක වරදක් වුණාට පස්සේ ඒ වරදින් මුළු ජීවිතේම දකින්න නැතුව ඒ වරදට සමාදෙන ගුණය, ඒ වරදට සමාදෙන ගුණය වර්ධනය කර ගැනීම. ඊළඟට ස්වාමියාගෙන් වෙන කැපවීම, ඒ වරදට සාපේක්ෂව වෙන මහා කැපවීම දිහා බැලීම. භාර්යාවගෙන් වෙන වරදට සාපේක්ෂව ඒ තමන් එක්ක එක වහලක් යටට ආපු දවස් ඉඳලාම කරන වැඩකාරියක් වගේ ඒ කරන මහා කැපවීම. ඒ වගේ ඊළඟට සායනාස මේ ධර්ම ශ්‍රවණය. එහෙම සායනාස. ඒක නේද ඇති වෙලා තියෙන ගැටලුව විසඳ ගන්න පින්නත් එහෙම අපිට ධර්ම ශ්‍රවණය, ඊළඟට කල්යාණ මිත්‍ර සේවනය. එහෙමයි සායනාස. ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය. ඒ වගේ දැන් සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ ඒ ස්වාමියා ඒ භාර්යාව අතර ප්‍රශ්න තුනාට පස්සේ කාටවත් කියන්නේ තමන්ගේ ගෞරවයට හානි වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර ප්‍රශ්නේ දවසින් දවස ඔඩු දුවනවා. එහෙමයි සායනාස. ඒ කියන්නේ ස්වාමියා කැමති නැහැ එළියට දෙන්න, ඒ කියන්නේ ගැටලුව විසඳන්න පුළුවන් කෙනෙකුට කියන එකාතකින් ලැජ්ජ, එකාතකින් අපේ තත්ත්වයට හොඳ නැහැ කියලා. මදිකමක් වගේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව දැන් ස්වාමීන් වහන්සේ දැන් තියෙන විනය එහෙම තියෙන්නේ. දැන් මොන වරදුනා ස්වාමීන් වහන්සේ නමකට උපසම්පන්න
ඒ උපසම්පන්න ස්වාමීන් වහන්සේ නුවණැති උපසම්පන්න ස්වාමීන් වහන්සේට ඒ වෙච්ච වරද ආරෝචනය කරන්න. එහෙමයි සයනස. ඒකට අපි කියන සාමන ඇවැද්දසනවා කියන්නේ. එහෙමයි සයනස. ඉතින් එහෙමයි මේ බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලා තමන්ගේ දිනුව කරා යන්නේ. ඒ වගේ ගිහි ජීවිතය තුළදී ස්වාමියා භාර්යාව අතර ගැටලු තියෙනවා නම් දෙන්නට විසඳ ගන්න බැරි නම් ඉතින් අපේ තත්ත්වයට හොඳ නෑ මේ වෙලියට දෙන්න බෑ කියලා එහෙම ඉඳීම තුල ප්‍රශ්නය දුරදිග ගිහිල්ලා මහා ඛේද වාචකයන්ට මුහුණ දෙන්න නැතුව මොකද කරන්න ඕනේ? සිල්වත් ගුණවත් ප්‍රශ්න විසඳන්න පුළුවන් රහස් රකින්න එහෙමයි සයනස. එවැනි කල්යාණ මිත්‍රයෙකුට හෝ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකට හරි කියලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නට ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් ඔය පෞල් වල සාමය ඇති කරන යම් ඔය සෞඛ්‍ය සේවාවන් තියෙනවා. අන්න එවැනි පැතකඩකින් හරි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් සායනාස් ඒ වගේ වැඩපිළිවෙලක් තුලින් අර නැති වුණ සාමය නැති වුණු පෞලේ සුහදත්වය නැවත ඇති කරගෙන නැවත එවැනි දේවල් ඇති නොවෙන්නත් පරිසරය අපි ඇති කරගන්න ඉස්සරහට යන්න ඕන. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ අර මුලින් සිහිපත් කරපු කාරණේකට මට ආපහු යන්න හිතුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ හරිය ලස්සනට දැන් මේ අද දවසේ සාකච්ඡා කරන ගාථා රත්නයේ අදහස ගලපගත්ත වර්තමාන සමාජයේ මේ ගත වෙන මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක ස්වාමීන් වහන්සේ මේ ලෝකේ මිල අධිකම ඇඳ මොකක්ද කියලා අහුවොත් කෙනෙකුට උත්තරයක් දෙන්න බැරි වෙයි. හැබැයි ස්වාමීන් වහන්සේ ලෝකයේ මිල අධිකම ඇඳ තමා රෝගීටපත් වුණාම අපිට ගිහිල්ලා ඉන්න වෙන ඇඳ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම එතනින් අදහස් කරන්නේ අපි හිතමු රෝහලකට ගිහිල්ලා ඇඳක ඉන්න එක නෙමෙයි. අපි රෝගී වුණාම අපි මොනවා හරි ඇඳක ඉන්නවා නම් ඒ ඇඳ අපි හිතමුකෝ රෝගී ඇඳ කියලා. එහෙමයි. ඒ ඇඳ තමයි ස්වාමීන් වහන්සේ ලෝකයේ මිල අධිකම ඇඳ. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ අපි ව්‍යාපාරයක් කරනවා නම් ස්වාමීන් වහන්සේ ඒ ව්‍යාපාරය අපිට තව කාට හරි පවරලා දෙන්න පුළුවන් නේ. මම මේ වෙලාවේ යම් අපහසුතාවයකින් අසනීපකින් ඉන්නවා. ඒ නිසා මේ ව්‍යාපාරය ඔබ කරන්න කියලා. එහෙමයි. ඒ ස්වාමීන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ඒව පවරන්න පුළුවන් කෙනෙකුට මේවා නඩත්තු කරන්න කියලා මිල මුදලක් හරි දීලා ස්වාමීන් වහන්සේ මම මෙහෙම අසනීප වෙලා ඉන්නේ මම සුවපත් වෙලා එනකම් මේවා නඩත්තු කරන්න කියලා. ස්වාමීන් වහන්සේ අපිට මිලක් මුදලක් හරි දීලා ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ අපිට රෝගයක් ලෙඩක් හැදිලා දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ අපිට කොරෝනා හැදෙනවා. අපිට කොරෝනා හැදිලා දැන් අපි ලෙඩ ඇඳේ. අපි ලෙඩ ඇඳේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ අපි කෝටි ගණන් දුන්නත් මනේ මේ කොරෝනා මගෙන් කවුරු හරි ගන්න කියලා. කවුද ස්වාමීන් වහන්සේ ගන්නේ? කවුරුත් නැහැනේ ස්වාමීන් වහන්සේ. දැන් අර ඔබ වහන්සේ එක හරිය ලස්සනට ගැලපුවා. අපි හිතන් ඉන්නවා අපිට දරුවෝ ඉන්නවා. අපිට මිල මුදල් තියනවා කියලා. ඒ සංඥාව තුළ ඉන්න මිනිස්සුયો ඒකෙම මත් වෙලා ඉන්නේ. දරුවන්ගෙන් මත් වෙලා ඒ පුත්‍ර මදයටපත් වෙනවා. ධනෙන් ස්වාමීන් වහන්සේ ධන මදයටපත් වෙලා ඉන්නවා. ඊට පස්සේ මුකුත් පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ මදයටම අහු වෙලා ඒ මදයෙන්ම මුලාවටපත් වෙලා ඉන්නවා. හැබැයි ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් කොරෝනා ආසාදිතයෙක් වුණාට පස්සේ කොච්චර දරුවෝ ඉඳියත් ස්වාමීන් වහන්සේ Taman තනියමනේ. Taman එක මේ දුක බෙදා ගන්න, මේ ශරීරයට දැනෙන වේදනාව බෙදා ගන්න, මේ උණ බෙදා ගන්න, මේ කැස්ස බෙදා ගන්න, මේ සෙම ගතිය බෙදා ගන්න කියලා මොන දරුවා දෙන්නේ ස්වාමීන් වහන්සේ? කොච්චර මුදල් තිබුණත්, කොච්චර ධනෙ තිබුණත් ස්වාමීන් වහන්සේ මේ රෝගේ හැදුනොත් එහෙම ඒ ධනෙ තිබුණ කියලා මොකක් කරන්නද ස්වාමීන් වහන්සේ? දැන් අපේ රටේ කොයිතරම් ධනවත් මිනිස්සු මරණයටපත් වුණාද ස්වාමීන් වහන්සේ මේ රෝගේ හැදිලා? ලෝකේ කොච්චර ධනවත්තු මේ වෙනකොට මැරිලාද ස්වාමීන් වහන්සේ මේ රෝගේ වැළඳිලා? ඒ නිසා ස්වාමීන් වහන්සේ අර මම ඒකයි කිව්වේ මේ ලෝකේ මිල අධිකම මොකද්ද ඇඳ මොකද්ද කියලා ලෙඩ ඇඳ ස්වාමීන් වහන්සේ. කිසිම කෙනෙක් ඒ ලෙඩ ඇඳ බාර ගන්න කැමති නැහැනේ. ඒක පවරන්න බෑ කිසිම. පවරන්න බෑ ස්වාමීන් වහන්සේ. කොච්චර මිල කරන්න හැදුවත් දැන් ස්වාමීන් වහන්සේ මම ඒකයි කිව්වේ මිල අපිට ගෙවල් දොරවල් මිල කරන්න පුළුවන්. මම මෙච්චර පඩියක් දෙන්නම් ගේ බලා ගන්න කියන්න පුළුවන්. මෙච්චර පඩියක් දෙන්නම් ව්‍යාපාරේ බලා ගන්න කියන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ මෙච්චර පඩියක් දෙන්නම් අනේ මේ කොරෝනාව ගන්න කියලා කිව්වට කවුද ගන්නේ? ඒ නිසා ස්වාමීන් වහන්සේ අන්න එතනදි තමයි අපි ගලප ගන්න ඕනේ පුත්තාමත්ති ධනම්මත්ති. අපි කොයිතරම් මේ පුත්‍ර මදයටපත් උනත් ධනමදයටපත් උනත් අත්තාහි අත්තනෝ නැති තමන්ට ස්වාමීන් වහන්සේ තමන්වත් නැති තන මොන මේ කොහොමද අපි පුත්‍රයෝ ඉන්නවා ධනෙ තියෙනවා මට දේපල තියෙනවා මට මේවා තියෙනවා කියලා මදයටපත් වෙන්නේ. ඒ මදයටම පත්වීමම තමයි ස්වාමීන් ඊට පස්සේ මුලාව. එතනින් එහාට ස්වාමීන් වහන්සේ සසරම
අවුල් වෙලා යනවා. ආනන්ද සිටුණා තුමාට උනේත් ඒකමනේ. එහෙමයි. පුත්‍ර මදේටපත් වුණා, ධන මදේටපත් වුණා, සසර ගැන තිබුණු හැඟීම නැති වෙලා ගියා. දන් දෙන්න සිතුවිල්ලක් පහළුනේ නැහැ. මම යන තැනකට දෙයක් ගෙනියන්න ඕනි කියලා හිතුවේ නැහැ. හැම වෙලේම රැස් කරගන්නයි හැදුවේ. අස් කරගන්න උවමනාවක් තිබුණේම නැහැ. රැස් කිරීමමයි ජීවිතේට පුරුදු කළේ. අන්තිමට ඒ රැස් කිරීමම සංසාරේ මහා භයානක ඉරණමකට යාව තල්ලු කළා දැම්ම ස්වාමීන් වහන්සේ. එහෙමයි සයන්නාංශ මේ පුතාණන් බුදුරජාණන් වහන්සේඳ ගැලවුණා. නමුත් ආනන්ද සිටුවරයා එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ අර සිහිපත් කළා වගේ මේ තමන්ට තමන්වත් නැහැ කියන්නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ තමන් කියලා කියන්නේ අපි මේ හිතටයි කයටයිනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පුංචි කාලේ ඉඳලා තමන් මම්මගේ කියලා කියන්නේ මේ හිතටයි කයටයි. ස්වාමීන් වහන්සේ අපි මේ ශරීරයට පුංචි කාලේ ඉඳලා පුදුමාකාර විදිහට සලකනවා. එහෙමයි. එනේ බඩගින්න නැති වෙනකොට කන්න දෙනවා, පිපාසය ඇති වෙනකොට ඒ පිපාසය සංසිඳනවා. ඒ වගේම කායික වේදනා ඇති වෙනකොට ඉරියව් වෙනස් කරනවා. මේක නාවනවා, ඊළඟට නිදි කරවනවා, සැපාසනවල තියනවා. ඒ වගේ අපි දවසක් ගත්තොත් මේ ශරීරයට තමන් කියලා මේ හිතාගෙන ඉන්න මේ ශරීරයට කරන සැලකීම් ස්වාමින්වහන්සේ මෙච්චර මෙපණයි කියලා කියන්න බෑ. කොයිතරම් නඩත්තු කරනවද? එහෙමයි. මේක මහා නඩත්තුවක් හරියට මේ 16ක් ස්වාමියෙකුට සලකනවා වගේ. හරියටම හරි ස්වාමීන් වහන්සේ. ඒ වගේ මේ ශරීරයට අපි දාසකම් කරනවා මරණකම මේ තමන් කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයට ඊළඟට හිතවත් එහෙම ස්වාමින්වහන්සේ. හිතත් සතුටු වෙන්න පුළුවන් තරම් රූප පෙන්නනවා, ශබ්ද පෙන්නනවා, ගන්ධ රස ස්පර්ශ ආදී විවිධ හීන ලෝකවල අරගෙන යනවා. ඒ වගේ මේ හිතටයි කයටයි තමන් කියලා කියන අපි සලකනවා හොඳින් තියාගන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එහෙමයි සර්. නමුත් ජීවිතයේ අර වගේ කොරෝනා ව්‍යසනයක් වගේ තත්යකට ඇවිල්ලා නිරෝධායන මධ්‍යස්ථානයකට අරගෙන ගිහිල්ලා නන්නාඳුරට පිරිසක් මැද ඇඳක් උඩ ඉන්නකොට ඒ ඇති වෙන ඒ කියන්නේ අර සලකපු ශරීරෙම දුක් දෙනකොට හරියටම හරි. සලකපු ශරීරෙම මේ හුස්ම හිර කරනකොට කායික පීඩා ඇති කරනකොට එතකොට කොහොම තමන් ස්වාමීන් වහන්සේ එතන බුදු පියාණන් වහන්සේ හරි අපූර්වට මේ තමන්ට තමන්වත් නැහැ කියන තැන හරි ලස්සනට මෙතන ගලප ගන්න ඕනි ස්වාමීන් වහන්සේ. දැන් හිතනෝනේ අපි අයිති අපිට කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි හැම වෙලේම හිතන්නේ අපිව අයිති අපිට කියලා. ස්වාමීන් වහන්සේ මට මම අයිති නම් මට කොරෝනා හැදෙන්න බෑනේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට මාව අයිති නම් මම අකමැති දේවල් මේ ශරීරය තුල වෙන්න බෑ. මට හෙම්බිරිසාව හැදෙන්න බෑ. මට උණ හැදෙන්න බෑ. මට මොනවා හෝ අපහසුතාවයක් වෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. මට මාව අයිති නම් දැන් බලන් ගියාම ස්වාමීන් වහන්සේ මම මේ ශරීරයේ ඇතුළේම වෙන්නේ ස්වාමීන් වහන්සේ මම අකමැති දේවල්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මම කැමති නෑ. මම කිව්වහම ස්වාමීන් වහන්සේ මෙතන මම කියන අදහසට වඩා දැන් අපේ ගොඩාක් පින්වතුන් කැමති නෑ කළු කොණ්ඩේ සුදු වෙනවට. හැබැයි වෙන්නේ ඒකනේ ස්වාමීන් වහන්සේ. ඊළඟට හැමදාම හැමෝම කැමති ස්වාමීන් වහන්සේ මේ විදිහටම රන්වන් පැහැින් තියෙනවට. ලස්සනට තියෙනවට. නමුත් ස්වාමීන් වහන්සේ අකමැතිම දේ මොකද? මේ සම රැලි වැටෙනවට. නමුත් ස්වාමීන් වහන්සේ අකමැතිම දේ වෙනවනේ. මේ ලස්සනට තියෙන දත් ටික හැලෙනවනේ ස්වාමීන් වහන්සේ. මේ ලස්සනට කෙලින් තියෙන ඍජුව තියෙන ශාරීරික ස්වාමීන් වහන්සේ ටික ටික වකුටු වෙනවනේ. ඒතකොට දැන් ස්වාමීන් වහන්සේ මේ මම කියන දැන් මම ස්වාමීන් වහන්සේ මේ සම්මුතිය තුල කතා කරන්නේ. දැන් මම කියන කෙනා මට අයිති නම් ඇයි මං අකමැතිම දේවල් මේක ඇතුලේ වෙන්නේ? ඒ වෙන අකමැති දේවල් ස්වාමීන් වහන්සේ මට දරා ගන්න බැරි වුණා මම ඒව කොයිතරම් හංගන්න හදනවද ස්වාමීන් වහන්සේ? සුදු වේගන එනකොට කොණ්ඩේ මම කළු කර ගන්නවා. ඇයි අකමැති දේ වෙනකොට මම ඒ අකමැති දේ වෙනවා කියන දකින්නත් දැන් ස්වාමීන් වහන්සේ කැමති නැහැ. ඉතින් ඒ අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න ඕන ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මේ මම මටවත් අයිති නැහැ කියන තැන මෙන්න මෙහිම ගැඹුරු විග්‍රහයකට ගියේ ස්වාමීන් වහන්සේ. මාව මට අයිති කියලා හිතන් ඉන්න උනාට මේ අභ්‍යන්තරයේ ඇතුලේ මේ ලෝකයේ තථාගතයන් වහන්සේ පවරන්න යෙදුණු ස්වාමීන් වහන්සේ මේ බඹයක් තරම් වූ ශරීරයටමයි ලෝකය කියලා හඳුන්වන්නේ. එතකොට මේ බඹයක් තරම් වූ ශරීරයේ ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වයේ මම කැමති දේවල් නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ස්වාමීන් වහන්සේ මට දැන් ගිලම්පස ටිකක් වළඳන්න විදියක් නැහැ ගෑස් හැදිලා. ඉතින් මම කැමති නෑනේ ස්වාමීන් වහන්සේ ඒක හැදෙන්න. මම කැමති ගිලම්පස ටික මට කැමති වෙලාවට වළඳ ගන්න. නමුත් ස්වාමීන් වහන්සේ මට දැන් මේ කැමති දේ මට කරගන්න විදියක් නැහැ. මේ ශරීරයේ අභ්‍යන්තරේ මම අකමැති දෙයක් වෙන හින්දා. ඉතින් එහෙම බැලුවාම ස්වාමීන් වහන්සේ දැන් මම මේක අපේ ස්වාමීන් වහන්සේ හරිය ලස්සනට ඒක පැහැදිලි කළා. නඩත්තු කරන්න මම කොච්චර මහන්සි වෙනවද? ඉතින් මම කොච්චර මේක නඩත්තු කරන්න මහන්සි වුණත් මෙයා මට කවදාවත් සාධාරණයක් කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි සාරාංශ දැන් අපේ නිවෙස් වල ඉන්න සමහර තාත්තලාගේ මුවින් මෙහෙම දේවල් කියවෙනවා. එහෙමයි සයනෝද.
කියන්නේ දරුවෝ එහෙම අකීකරු විදියට ඉදරින් අම්මයි දරුවෝ ටික අකීකරු විදියට හැසිරෙනකොට කියනවා මේක මගේ තැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. මගේ තැන වැඩ කටයුතු වෙන්න ඕන මට ඕන විදියට. ඊට පස්සේ එතකොට දැන් මේ ශරීරයේ ස්වාමීන් වහන්සේ අපි කියන මේක මගේ. එහෙමයි. එහෙනම් යමක් මගේ නම් ඒක මට ඕන විදිහට තියෙන්න ඕන එක. අවතින්න ඕනේ. එහෙමයි. එතකොට දැන් ඔබ වහන්සේ සිහිපත් කළ හැම කාරණයක් තුලින්ම මතුනේ මේකේ කිසියම්ම දෙයක්වත් මට ඕන විදිහට නැහැ. හිත කැමති නැති බොහෝ දේවල් මේක ඇසුරු කරගෙන සිද්ධ වෙනවා. එතකොට දැන් නිවසක ඉන්න තාත්තා කෙනෙකුට තමන් කැමති විදිහට වැඩ කටයුතු වෙන්නේ නැති වෙනකොට අර වගේ සංකල්ප එනවා. ඒ කියන්නේ මේක මගේ තැන මට ඕන විදිහට මගේ තැන නිසා මට ඕන විදිහට නැති අය යන්න ඕන කියලා. ඒ වගේ මේ ශරීරයත් මගේ නම් මේකේ වෙන්න ඕන මට ඕන විදිහට. එහෙනම් මට ඕන විදිහට නැත්තම් මේක මගේ නෙවෙයි. එහෙමයි සයනස. ඒක තමයි අනාත්ම සංකල්පයේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාජයට මේ ඇත්තටම පංචස්කන්ධයේ තියෙන ධර්මතාවයක් විදිහට හේතුඵල ධම් මතු කරේ. එහෙමයි සයනස. එහෙමයි. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළාගේ ඒ වගේ අර ආත්මත්වයෙන් තොර හේතුඵල ධමයක් මෙතන තියෙන බව තමයි මේ ගාථාවේ පරමාර්ථයට ගියොත් සම්මුතිය බිඳගෙන එහෙමයි අපට හමු වෙන්නේ. කොහොම හොඳයි. එහෙමයි. ඉතින් එහෙමයි. එහෙමයි සයනස. මෙතනදී තව මම චූටි කාරණයක් ඉස්මතු කරනවා. මේ වැඩසටහන නිමා වෙන්නේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ. දැන් මෙතන පුත්තාමත්ති ධනම්මත්තිනේ ස්වාමීන් වහන්සේ. මෙතනදී කියන්නේ දැන් අපි ජීවත් වෙනකොට ස්වාමීන් වහන්සේ අපි එකතු කරගන්න ගොඩවල් අතරේ ප්‍රධානම ගොඩක් තමයි ස්වාමීන් වහන්සේ මානව සම්පත. එහෙමයි. අපි උපතේ සිඳන් විපත දක්වාම අපි එකතු කරන ගොඩවල් අතර ස්වාමීන් වහන්සේ ප්‍රධානතම ගොඩක් තමයි මානව සම්පත කියන්නේ. අපි විවිධ සම්බන්ධතා හදාගෙන එකතු කරගන්න ස්වාමීන් වහන්සේ අපේ ළඟට එක එක්කෙනා අම්මා කියලා වේවා, තාත්තා කියලා වේවා, බාප්පා, පුංචි අම්මා, ආච්චි නැන්දා ආදී විදිහට එකතු කරගන්න ස්වාමීන් වහන්සේ මානව සම්පත. ඊළඟට ස්වාමීන් වහන්සේ ධනම්මත්ති කියන්නේ භෞතික සම්පත. අපි මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් මේ ඔක්කොම එකතු කරගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ අවසානයේ යන ගමනේදී මානව සම්පතත් අපිට පිහිට වෙන්නේ නැහැ, භෞතික සම්පතත් අපිට පිහිට වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට අපි මානව සම්පතත් දාලා භෞතික සම්පතත් දාලා දෙකම දාලා තමයි මේ ලෝකෙන් අන්තිමට අපි පිට වෙලා යන්නේ. ඔක හරි ලස්සනට ස්වාමීන් වහන්සේ මේ සංස්කෘත පඬිවරයෙක් අපිට උගන්වනවා අර්ථග්‍රහේ නිවර්තන්ති ශ්‍රමසානී මිත්‍ර බහන්දවක්. දුෂ්කෘතං සුස්කෘතං චෛව ගච්ඡන්තු මනුගච්ඡති. අර්ථග්‍රහේ නිවර්තන්තේ. හම්බ කරපු හැමදේම gedara නතර වෙනවා ස්වාමීන් වහන්සේ. මිල මුදල් ඒ ඔක්කොම gedara නතර වෙනවා. ශ්‍රමසානී මිත්‍ර බහන්දවා. අඬා හරි ඥාති මිහිත මිත්‍රාදීන් ඉන්නේ සොහන ගාවට විතරයි. එතනින් එහාට යන්නේ එන්නේ කවුරු ස්වාමීන් වහන්සේ. එතකොට කවුද එහෙනම් අපිත් එක්ක මේ ගමන යන්න ඉතුරු වෙන්නේ? දුෂ්කෘතං සුස්කෘතං චෛව ගච්ඡන්තු මනුගච්ඡති. මිනිස්සයත් එක්ක එකටම ගමන් කරන්නේ වෙන මුකුත් නෙමෙයි යා කරපු හොඳ නරක දෙක විතරයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මෙතනදී හරි ලස්සනට බුදුහාමුදුරු ඉස්මතු කරනවා. පුත්තාමත්ති කෙනෙක් හිතනවා නම් මං එකතු කරගත්ත මානව සම්පත මට අවසාන මොහොතේ පිහිට වෙයි කියලා. ධනම්මත්ති මම එකතු කරගත්ත භෞතික සම්පත මට අවසාන මොහොතේ පිහිට වෙයි කියලා නෑ ස්වාමීන් වහන්සේ. කවදාවත් අපිට මානව සම්පතවත් භෞතික සම්පතවත් පිහිට වෙන්නේ නෑ. අපි යම් කිසි විදියක සුජීවත් වෙලා ඉන්න කාල පරාසය තුල එකතු කරගත්තොත් ආධ්‍යාත්මික සම්පත්තිය, ආධ්‍යාත්මිකත්වය, ආන්නේ ආධ්‍යාත්මී විතරමයි ස්වාමීන් වහන්සේ අපිට පිහිට වෙන්නේ කියන එකයි මෙතනදී අර ස්වාමීන් වහන්සේ හරි ලස්සනට මේ පරමාර්ථ අර්ථයටත් අපිව ගෙනිච්චා. මම ආපහු මේ සම්මුතියේ අපිට දකින්න තියෙන සහ අපේ මේ සාංශාරික ගමනේ යථාර්ථය මොකක්ද කියන එකත් ඉස්මතු කරන්න උත්සාහ කළේ මේ ගාථා රත්නය. එහෙමයි. එතකොට පින්නත්ටි අපි අපේ ජීවිතේ ඔබ අප හැමදෙනාම මේ ජීවිතේ සිදු කරගන්න කුසල් අකුසල් තමයි අවසානයේදී තවත් භවයක යහපත පිණිස හෝ අයහපත පිණිස බලපාන. ඉතින් මේ ගැන තේරුම් අරගෙන විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේ ධම්මපදයේ කියන්නේ දැන් අපි බොහෝ ගාථා ආසන දවස්වලත් කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේ ධම්මපදයේ කියන්නේ එතකොට දැන් අපි පිළිතුරු තේරෙනවා ඇති ධර්ම භාණ්ඩාගාරයක්. මේ ධම්මපදයේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරයක්. ඉතින් අපි පිළිතුරට මතක ඇති අර වීර කැප්පටිපොළ අධිකාරම්තුමා පවා තමන්ගේ ඉනේ රුවාගෙන පුංචි ධම්මපද පුස්තකයක් වරින් වර මේ ඒ පොත කියවූ බව. ඉතින් අර හිසගසා දමන අවස්ථාවටත් මොහොතකට කලින් ස්වාමීන් වහන්සේ වීර කැප්පටිපොළ අධිකාරම්තුමා ධම්මපදයේ ගාථාවක් තමයි සජ්ජහනා කරලා හිසගසන්නට ඉඩ දීලා තියෙන්නේ.
ඉතින් ඒකට හේතුවේ උතුමන් ඒ අතීතයේ හිටපු ඒ උතුම් අය පවා දැනගෙන හිටියා මේක මොනතරම් වටින කියන්නේ ඉනේ රුවාගෙන ඉන්න තරම් වටින සම්පතක් කියලා. ඉතින් ඒ නිසා පින්වත් මේ ධම්මපදය තමන්ගේ ජීවිතේට ධම්මපද පුස්තකයක් මිලදී අරගෙන දවසින් දවස මේ ගාථා එකින් එක හදාරමින් පුළුවන් අට කතාවත් ස්වාමීන් වහන්සේ දැන් ඕන තරම් ඒව ලබා ගන්න පුළුවන් ඊළඟට තාක්ෂණය ඔස්සේත් ඕහා ගන්න පුළුවන් ඔය හැමදේම දෛනික ජීවිතේ ස්වාමීන් වහන්සේ අර මතක් කළ විදිහට මේවායේ සියුම් තැන් ස්පර්ශ කරමින් එහෙමයි. ඒක පාට කියවගෙන යන්නේ නැතුව මේ ඇතුලේ මොන තරම් දේවල් තියෙනවද කියලා හොඳට කල්පනා කර කර විතර්ක කර කර තමන්ගේ ජීවිතේ කුසලයෙන්ම පුරව ගන්න ජීවිතය අවසාන කාලේ බොහෝම සැනසෙල්ලෙන් ජීවිතය ගත කරන්න හේතු වෙන පරිසරයක් හදාගන්න කියලා සිහිපත් කරමින් අදර නියමිත ධම්මපද දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. ඉතින් අදත් ඊටාම රසවත් අර්ථවත් ඊටාම පැහැදිලිව අපිට දහම් කාරණා විස්තර කරලා දුන්නේ වෙනද වගේම අපේ රාජකීය පඬිත කතිකාචාර්යයන් වහන්සේ නමක් විදිහට කටයුතු කරන බෝපැත්තේ සෝමානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට බොහෝම පුණ්‍යානුමෝදනා කරනවා මේ සමාජයට මේ සිදු කරන හැම අතකින්ම සමාජයට සිදු කරන මේ උතුම් ශාසනික කර්තව්‍යයන් වෙනුවෙන් ඒ හැම ගුණයක්ම හැම කුසලයක්ම ඔබ වහන්සේට පාරමිතාවක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිළිතුන් හැම දිනාටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණානුභාව බලයෙන් කායික මානසික සුව ලැබේවා. ජීවිතයේ අතාභූත ස්වභාවය තව තවත් මනාව ඔය හිතට දැනේවා. සියලු දේවල් ගැන තියෙන තණ්හා දෘෂ්ටි මාන ආදී දුරු කරගෙන මේ මනුෂ්‍ය ජීවිතයේදීම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදර නියමිත දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මපදය මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.